හරි. 8 වසර දැනට සම්බන්ධ වෙලා ඉන්න මගේ චූටි පුතා දුව කැම් එක ඔන් කරන්න. කැම් එක ඔන් කරන්න පොඩ්ඩක්. හරි. එහෙනම් සියලු දෙනාටම සුබම සුබ උදෑසනක් සුබ දවසක් ආයුබෝවන්. හරි. මට චුට්ටක් කියන්න මම කතා කරන දේ ඇහෙනවා බෝඩ් එක පේනවා ගැටලුවක් නේ. කතා කරන දේ ඇහෙනවා බෝඩ් එක පේනවා ගැටලුවක් නේ අත උත්තර කියන්න. හරි. හොඳයි. නියමයි. හරි. ඔයාගේ මගේ ඊයේ පාඩමේ ඉතුරුනා නේද ගෙදර වැඩ ටිකක්. ඒ ටික කතා කරන්නයි හදන්නේ. ඊයේ පාඩමේ ගෙදර වැඩ ටිකක් ඉතුරුනා. ආන්න ඒ ටික කතා කරන්න හදන්නේ. දැන් සමහරු හොඳට නිදි. හරි. ඇහෙනවා බෝඩ් එක පේනවා හොඳයි. සමහරු හොඳට නිදි ගෙදර. ඇයි ඒ? වහිනවනේ පුතා. ඔව් හොඳට වහිනවා. එතන මොකද වෙන්නේ? හොඳට වහිනකොට ගෙදරලා හොඳට නිදා ගන්න. හොඳයි. ඒ කට්ටිය නිදා ගන්න දෙමු. අපි පාඩුවේ ගණන් ටික හදමු. ඊයේ ඔයයි මායි කරා මෙන්න මේ කින කොටස්. මම පැත්තකින් ලියන්නම්. එකක් අපි මුලින්ම කරා කේන්ද්‍රය කියන දේ. ඊට පස්සේ පරිධිය. කේන්ද්‍රය කරා පරිධිය කරා. ඊට පස්සේ ඔයාගේ අරය. ඊට පස්සේ ජාය. ඊට පස්සේ විස්කම්භය. ඊට පස්සේ චාපය. ඊට පස්සේ වෘත ඛණ්ඩය. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩය සහ කේන්ද්‍රික කෝණය. චාප ගත්තම ඔයාට හම්බුණා සුළු චාපය මහා චාපය. වෘත ඛණ්ඩ වලත් හම්බුණා සුළු වෘත ඛණ්ඩය මහා වෘත ඛණ්ඩය. ඔන්න ඔය කියන වාක්‍ය මේ තියෙන වචන ටිකේ තේරුම් ටික මං හිතනවා මගේ ළමයිගේ ඔළුවට ඊයේ ගියා කියලා. ඔව්. තව දෙයක් ඊයේ අපිට මේ ගානක අවසානයේ හදපු ගානක පොඩි දෙයක් තිබුණා. ඒ දේ තමයි මට කියන්න කියලා කිව්වා 23යි රෙකෝඩින් එකේ නම් ඇති 23යි දෙක අභ්‍යාසයේ ඔයයි මායි හදාගත්ත දෙවනි ගාන තියෙන හිස්තැන් පුරවන්න. ඒකේ රෝම ඉලක්කම් 3 බලන්න පුතා ඊයේ ලියාගත්ත එකේ. ඒකේ ලියලා ඇති වෘත්තයක විස්කම්භය මිලිමීටර් 200යි කියලා. ගානේ අහනවා අරය සෙන්ටිමීටර වලින්. අරය මිලිමීටර වලින් ගත්තොත් 100යි. අපි දැම්මේ මිලිමීටර වලින් ගාන ඉල්ලන්නේ සෙන්ටිමීටර. මෙයා 10න් බෙදුවොත් සෙන්ටිමීටර 10යි කියලා තමයි උත්තරේ එන්න ඕනේ. අපි මෙන්න මෙයාව දාලා තිබ්බේ මිලිමීටර වලින් ගාන ඉල්ලන්නේ සෙන්ටිමීටර වලින්. ඒක චුට්ටක් හදා ගන්න. ඔයාගේ උත්තරේ එන්න ඕනේ 10යි සෙන්ටිමීටර. ඊයේ ගානේ උත්තරේ එන්න ඕනේ 10යි සෙන්ටිමීටර. කොහෙද 23යි දෙක අභ්‍යාසයේ දෙවෙනි ගානේ රෝම ඉලක්කම් 3. මේ ටික ඉවරනම ඉවරයි. සමහරට මේ ගණන් ටික දැන් හදලා ඉවරනොත් ඒ ගණන් ටික හැදුවා ඉවරයි. ගණන් ටික හදලා ඉවර කරලා ඉවරට කරා. ගණන් ටික හැදුවා ඉවර කරා. හරි. එන්න වාගේ මගේ ඊයේ පාඩමේ දුන්නා 23යි එක අභ්‍යාසයේ ගණන් දෙකක් හිස්තැන්. හිස්තැන් තිබ්බ ගණන් දෙකක් තිබ්බා. යම් බලන්න. යම් බලන්න. විසි තුනයි එක අභ්‍යාසය 23යි එක අභ්‍යාසය 4 වෙනි ගාන 5 වෙනි ගාන තියෙනවා 23යි එක අභ්‍යාසෙන්න මකනවා මේක හදා ගන්න හොඳේ වැරද්ද මා ආයෙත් තාමත් කියන්න මේ ඊයේ ඔයයි මා ඉවර කරපු පාඩමේ ටික මාතෘකා ටික පුළුවන් ද බලන්න මං ආසයි මගේ ළමයි පුළුවන් නම් මට එවන්න මේ ඔයා මේ පාඩමේ අර තිබ්බ වෘත ටික ඇඳලා කරලා වාගේ පාඩම් කරන තැන බිත්තිය ගහ ගන්න කොලයක් තියෙනවා නම් ලස්සනට හදලා කරලා ඒ කොලේ මට චුට්ටක් එවන්නකො ෆොටෝ එකක් ගහලා ලස්සන මම දකින්න ආසයි පාඩම් කරන මේසේ ගාව ගහලා තියෙනවා වෘත අලවලා ඒකේ විස්කම්භ චාප පෙන්නලා පාට කරලා එහෙම තියෙනවනම් බලන්න එහෙම තියෙනවනම් බලන්න හොඳද බලලා මට එවන්න ඒ ටික
බලලා මට එවන්න ඒ ටික. හරියට ඒ ටික කරලා මට එවන්න. ලස්සනට. හොඳද? hello good morning. මල්ලිලේ පන්තියක් තියෙනවා. ඔව් ඔව්. දැම්ම නෑ බලන්න. හතරේ රෝමි ලක්කම් 1. හතරේ රෝමි ලක්කම් 1. අරය සෙන්ටිමීටර් 4ක් වූ වෘත්තයක් අඳින්න. පුතා අරය r සමානයි 4යි සෙන්ටිමීටර්. ඇන්දද බලන්න ඔයා? අම්මෝ. කව කටුවට සෙන්ටිමීටර් 4ක් අරගෙන වෘත්තයක් ඇන්දද? කව කටුවට සෙන්ටිමීටර් 4ක් ගන්න බිඳුවේ ඉඳන් ඔහොම තියෙන එකේ 4ක්. කව කටුවට සෙන්ටිමීටර් 4ක් ගන්න. අරගෙන වෘත්තයක් අඳින්න බලන්න මෙහෙම. කව කටුවට සෙන්ටිමීටර් 4ක් අරන් වෘත්තයක් අඳින්න. කව කටුවට සෙන්ටිමීටර් 4ක් අරන් වෘත්තයක් අඳින්න බලන්න. එක සමාන වෘත්ත චාප දෙකක් ලැබෙනසේ ජායක් ඇඳ. එක සමාන එන්න නම් මේකක් මෙයාගෙන් බෙදෙන්න කේන්ද්‍රයෙන් යන්න ඕන. ජායක් ඇඳ AB ලෙස නම් කරන්න. නම් කරාද බලන්න AB කියලා. ඔයා ගෙදරදී ඇඳ එක හරිද බලන්න. වෘත්තයක් ඇඳලා ජාය AB කියලා නම් කරාද? AB ජාය වෘතයේ සමිතික අක්ෂයක් වේද? ඔව් මේ සමිතික අක්ෂයනේ මෙයා සමාන කොටස් දෙකට බෙදෙනව නේද? ඔව්. ඔව්. රෝමි ලක්කම් 1 හරි රෝමි ලක්කම් 2 හරි රෝමි ලක්කම් 3 ඔයා ලියලා තියෙන්න ඕනේ සමමිතික අක්ෂයක් වේද වේ සමමිතික වේ සමමිතික අක්ෂයක් වේ sorry සමමිතික අක්ෂයක් වේ ඉවරනේ පුතා මේකේ ගණන් ටික එදෙනවා ඊයේ ගණන් ටිකයි අද ගණන් ටික හෝම්වර්ක් ටික තියෙනවනේ ඒ ටික කතා කරලා නවත්තනවා බයින්න එපා හරි වෙයිද දාගන්න වැඩි වෙලා යනකන් නේ ටක් ගාලා ඉවරයි පැය දෙකක් විතර යනකොට දාගමු පස්වෙනි ගානට එන්න හදන්න පස්වෙනි ගානට එන්න හදන්නේ අරය සෙන්ටිමීටර 5ක් අරය සෙන්ටිමීටර 5ක් අරය සෙන්ටිමීටර 5ක් වන වෘත්තයක් අඳින්න. හරි. එහි කේන්ද්‍රය O ලෙස නම් කරන්න. O කියලා දැම්ම. හරි. රෝමි ලක්කම් 1 හරි. රෝමි ලක්කම් 2 සෙන්ටිමීටර 6ක් දිග සෙන්ටිමීටර 6ක් දිග ජායක් ඇඳ AB නා. අඩි රූල අරගෙන සෙන්ටිමීටර 6ක් බලන්න. මෙන්න මේ වගේ ඊවාට සෙන්ටිමීටර 6. සෙන්ටිමීටර 6ක් දිග ජායක් ඇඳ AB ලෙස නම් කරන්න. මෙතන A මෙතන B. මෙයා 6ක් වෙන්න ඕනේ. ඇදලා තියෙනවද? රෝමි ලක්කම් 2. රෝමි ලක්කම් 3 AB ජායේ හරි මැද P ලෙස නම් කරන්න. මෙයාගේ හරි මැද P. මෙන්න මෙතන P වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්ත 3යි මේ පැත්ත 3ක් වෙනවා. 6ක් නේද මෙතන P. හරි මැද P ලෙස නම් කර OP යා කරන්න. OP ව යා කරන්න. ඔන්න OP ව යා කරා. OP ව යා කරන්න. යා කරා. රෝමිලා 4. APO APO කියන්නේ මෙයා. APO හා BPO මෙයා. BPO මැන අගේ ලියන්න බලන්න මැන්නද කියලා මම මයික් එක ඔන් කරන්න කීයක් ආවද ළමයි කෝණමානය අරන් මනින්නේ මට කියන්න කීයක් ආවද මම මයික් ඔන් කරා ඔයාට කීයක් ආවද අංශක 90ක් දෙන්න වංශක 90ක් ආව නේද? දෙන්න වංශක 90ක් ආවද බලන්න. හරි. අයියේ නිකමුත් උත්තර කිව්වා හැබැයි. ඒ වලිවුවත් දන්නේත් නැහැ. එහෙම නෑනේ. හරි. අංශක 90ක් එනවා. අපි ලොකු නාම ඉගෙන ගන්නවා 10 වසරේදී වගේ ඉගෙන ගන්නවා
වෘතේ ජායේ මධ්‍ය ලක්ෂණ කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව ලම්බක වේ කියලා. අංශක 90ක් වෙනවා කියලා ඉගෙන ගන්නවා ක්‍රමයක් විදියට. ජ්‍යාමිතිය. ඈ මොනොස්ස ඔය කිව්වේ? නැවල් ලොකු නාම තියෙනවා පුතා ජ්‍යාමිතිය ප්‍රමයන් කියලා. ඒකෙදි මෙන්න මෙතන මේක ප්‍රමයක් විදියට ඉගෙන ගන්නවා. එහෙමද? ඔව්. ඒව තමයි අක්කලා ඊළඟට තියෙන්නේ. 10 වසර අවසානයේදී තියෙන 11 වසර අක්ක කෙනෙක් අයිය කෙනෙක් ගෙදර ඉන්නවා අහලා බලන්න එහෙම එකක් තියෙනවද කියලා. ඒතර එයා කියයි. උනේ අපිට එහෙම එකක් තිබ්බනේ කියලා කියයි. හරි. ඊට පස්සේ මං ගෙදර වැඩ දුන්නේ 23යි 2 අභ්‍යාසේ 3 4 5 6 7 8 අන්න ඒ ටික කරාට පස්සේ නවත්තන්න. ඇල්ලුවක් නේ. හරි. එන්න බකනවා මේ ටික කරපු නැති කෙනෙක් ඉන්නවා වහාම කරන්න මේ ඊය කරපු පාඩම මෙන්න මේ මාතෘකා ටික මතකද බලන්න. කේන්ද්‍රය පරිධිය අරය ජාය විස්කම්භය ලොකුම ජාය තමයි විස්කම්භය ඡාපය වෘත ඛණ්ඩය කේන්ද්‍රික ඛණ්ඩය කේන්ද්‍රික කෝණය බුදුවම්මෝ ඔය ටික ඊය කරේ දැන් යනවා මම 23යි 2 අභ්‍යාසයේ තිබ්බ අඩුපාඩුවක් හැදුවා ඊ අර දෙවෙනි ගානේ තුන්වෙනි ගානට යනවා 23යි 2 අභ්‍යාසයේ තුන්වෙනි ගානට රූපයේ දක්නට ඇති වෘත ඛණ්ඩය නම් කරන්න පොඩ්ඩක් ඉන්න වෘත ඛණ්ඩ නම් කරන්න ඛණ්ඩ නෙමි ඛණ්ඩය නෙමි ඛණ්ඩ මෙන්න මෙහෙම තියෙනවා වෘතයක් ඒ වෘතේ මෙතන P කියලා තියෙනවා මෙතන R කියලා තියෙනවා මේක මෙහෙම වෙන් කරලා තියෙනවා මෙන්න මෙතන Q කියලා තියෙනවා මෙතන S කියලා තියලා තියෙනවා මතකද දන්නේ ගාන ඉල්ලන මේකේ රූපේ දී ඇති වෘත ඛණ්ඩ නම් කර වෘත ඛණ්ඩ එක වෘත ඛණ්ඩයක් තමයි එකක් මෙයා P Q R වෘත ඛණ්ඩය අනිත් එක තමයි එහා පැත්තෙන් PS R වෘත ඛණ්ඩය රෝමි ලක්කම් 1 සුළු වෘත ඛණ්ඩය පාට කරන්න පහට කරලා ඉවරයි රෝමි ලක්කම් 2 සුළු වෘත ඛණ්ඩය පාට කරන්න කියලා දිනවා මම පාට කරලා මම නිකන් පාට කරේ බලද්දි පාට කරලා මේ ටික පාට කරන්න ඕනේ සුළු වෘත ඛණ්ඩය පාට කරන්න කියලා තියෙනවා ගෙදර වැඩ 4 අරය 3.5 සෙන්ටිමීටර වූ වෘත්තයක් ඇඳ එහි කේන්ද්‍රය O ලෙස නම් කරන්න. ඔයා වෘත්තයක් ඇඳලා ඉවෙලා කේන්ද්‍රය O කියලා නම් කරන්න ඕනේ. මෙන්න කේන්ද්‍රය O. මේකේ අරය සමානයි 3.5 සෙන්ටිමීටර. එතකොට විස්කම්භය 7යි නේ. හරි. O හරහා යන AB නම් ජාය අඳින්න. O හරහා යන AB ජාය මේදී. ඒක තමයි විස්කම්භය. ලැබෙන වෘත ඛණ්ඩ දෙකෙහි ප්‍රමාණ පිළිබඳ ඔබට කුමක් කිව හැකිද? මොකද්ද කියන්න පුළුවන්? ප්‍රමාණය සමානයි. වෘත ඛණ්ඩ දෙකෙහි ප්‍රමාණ සමාන වේ. වෘත ඛණ්ඩ දෙකෙහි ප්‍රමාණ සමාන වේ. එම වෘත ඛණ්ඩය හැඳින්වෙන සුදුසු නමක් මේ වෘත ඛණ්ඩය හඳුන්වන පුළුවන් සුදුසු නමයක් මෙන්න මේ වෘත ඛණ්ඩය එක්ක අර්ධ වෘතයක් අර්ධ වෘතයක් එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයක් මෙයා කේන්ද්‍රයයි අරයන් දෙකයි ඡාපයයි එහෙම නැත්නම් මෙයාට කියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක් අර්ධ වෘතයක් නැත්නම් කියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක් කේන්ද්‍රික ඛණ්ඩයක් අර්ධ වෘතයක් නැත්නම් ඒ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ කොහොමද
ඔය වෘත්තකණ්ඩ ඇයි හලෝ අරයන් දෙකයි චාප එකනුයි වට වුණාම කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා අපි කිව්වේ. ඔව්නේ. සුදුසු නම කුමක්ද? අර්ධ උතයක්. නැත්තම් කේන්ද්‍රික ඛණ්ඩයක්. ලියා ගන්න ටක් ගාලා ඉතුරු ගණන් හතරටත් යන් ලියා ගන්න ටක් ගාලා මගේ ළමයි. විනාඩියක් දෙකක් දෙන්න. ඊළඟ එකට යන්න පුතා. ඊළඟ එකට යන්න. හරි. අපේ වෙලාව තිබ්බොත් ටියුට් එකේ ගානක් දෙකකුත් හදමු. මේ මාසේ ටියුට් එකේ ගාන. ටියුට් එක වරන් තියා ගන්න ළමයි. මම හිතන්නේ දැන් කුරිය කරලා තියෙන්නේ මං හිතන්නේ ගොඩක් කට්ටියන්ට කීප දෙනෙක් විතරයි අඩු. ඒ අය අද දුන්නොත් ඔයාගේ විස්තර ටික හෙට ගන්න පුළුවන්. ඒ නිසා සෙන්සුරාදාට කලින් මේ අද පුළුවන් කට්ටිය ටික මේව කරන්න නැත්නම් අද දුන්නොත් හෙට ගන්න පුළුවන්. ඒ වගේ එයාලා දැන් හොඳයි. ආයතනයේ පැත්තෙන් යවනටක් ගාලා. හොඳයි. කමක් නැහැ. එන්නකො යන්න. 22යි 2 අභ්‍යාසයේ 5 වෙනි ගාන. 22යි 2 අභ්‍යාසයේ 5 වෙනි ගාන. පහ බලමු. මෙන්න මෙහෙම රූපයක් තියෙන පුතා. මෙහෙම රූපයක් තියෙනවා. මෙතන O, මෙතන X, මෙතන Y. මෙන්න මේ ටික පාට කරලා. මේ ටික පාට කරලා. හරි. මොකද්ද මෙයා කියන්නේ බලමු. බලමු. ප්‍රෝමිලක්කම් 1. ඊයේ පාඩමේ ගණන් ටික අච්චු පොතේ ගණන් ටික හෝම්වර්ක් දීපු ටික හදන්න මේ. ඊයේ පාඩමේ අච්චු පොතේ හෝම්වර්ක් දීපුවා. රූපේ අඳුරු කර ඇති කොටස හඳුන්වන්න. රූපේ අඳුරු කරපු ඇති කොටස තමයි කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. ප්‍රෝමිලක්කම් 2. එම කොටසේ මායිම් වෙනම ලියා. මායිම් තමයි එකක් තමයි OX. අනිත් එක්කෙනා තමයි OY මායිමක්. අනිත් එක්කෙනා XY. මේක අරය, මේක අරය, මේක චාපය. අරයන් දෙකයි චාපයයි මායිම වෙන වෙනම ලියන්න කියලා තියෙනවා. හරි. 3
තුන්වෙනි එක 1 2 3 තුන්වෙනි එක XOY මෙන්න මේ කෝණේ එහා පැත්තෙන් ගන්නත් පුළුවන්. කෝණය හැඳින්වෙන නම කුමක්ද? කේන්ද්‍රික කෝණය. මෙයාට අපි කිව්වේ කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. එහෙමනම් අපි ඊයේ පාඩ කරේ XOY කෝණය හැඳින්වෙන නම XOY කෝණය කියන්නේ කේන්ද්‍රික කෝණය. ඒ කෝණයට අපි කිව්වා කේන්ද්‍රික කෝණය කියලා. හරි. 6 වෙනි එකට එනවා. 6ට එන්න හදන්න. ලියා ගන්න පුතා ලිව්වේ නැති කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න. ගෙදෙදි කරපු කෙනෙක් ඉන්නවා හරි වෙයි දාගන්න. අයි මේ ගණන් ටික හදලා තව ගණන් 1 2 3යිනේ. ඒ තුන හදලා වෙලාව තිබුණොත් අපි යමු මොකටද? මේ මාසේ නිබන්ධන වල ගණන් ටිකක් හදන්න. ඔයාගේ 8 වසර පන්තියේ මං හිතන අගෝස්තු නාලන්ද පිටු අංක 20 6 5යි ඉතුරුනා. 5 6. ඒ දෙක ඉවර කරගත්තම මේ මාස ටියුට් එකට එන්න පුළුවන්. හරි. මේක මකනවා 5 වෙනි ගාන එහෙනම්. 5 වෙනි ගාන මකනවා එහෙනම්. හරි. 6 බලමු. ඕ කේන්ද්‍රය වූ වෘතයක් ඇද සුළු ඡාපයක් හා මහා ඡාපයක් නිර්මාණය වනසේ වෘතය මත අපඩයි. ඕ කේන්ද්‍රය වූ වෘතයක්. ඇන්දද වෘතයක්? ඔව් මම වෘත දෙකක් මැද ගන්නම්කො දෙපැත්තේ. හරිද? ඕ කේන්ද්‍රය මේ ආගේ ඕ තමයි කේන්ද්‍රය මෙයාගේ ඕ තමයි කේන්ද්‍රය. ඕකේ මේ 6 වෙනි ගාන ඕ කේන්ද්‍රය වූ වෘතයක් ඇද සුළු ඡාපයක් හා මහා ඡාපයක් නිර්මාණය වනසේ. එහෙනම් මේ වගේ තැනකින් තමයි වෙන්නේ. මේ තමයි සුළු ඡාපය. හරිද? මෙතනින් වෙන් කරොත් මේ තමයි මහා ඡාපය. මේ එකම රූපේ මම පෙන්වන්නේ හොඳේ. මෙයාගේ මේ පැත්ත මහා ඡාපය තමයි මේ තියෙන්නේ. මේ තමයි සුළු ඡාපය යට කොටස. හරිනේ? ගාන කියනවා ඕ කේන්ද්‍රයේ වෘතයක් ඇඳ සුළු ඡාපයක් හා මහා ඡාපයක් නිර්මාණය වන සේ වෘතය මත MN 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 යනුවෙන් ලක්ෂ දෙකක් ලකුණු කරන්න. හරි. කේන්ද්‍රික කෝණය MON මෙයාගේ නම් මෙයා මේ පැත්තේ නම් මෙයා MON වන පරාවර්තන කෝණයක් අයත් කේන්ද්‍රික ඛණ්ඩ රූප පාට කර කේන්ද්‍රික ඛණ්ඩ පරාවර්තන කෝණයක් තියෙන කෙනා පාට කරන්නේ මෙයා පාට වෙන්න ඕනේ. පරාවර්තන කෝණයක් තියෙන මෙයා තියෙන පරාවර්තන කෝණය නෙමෙයි මහා කෝණයක්. පාට කරන්න කියන මෙයාව පාට මේ විදිහට පාට වෙන්න ඕනේ. හරිද බලන්න. කියන දේ කරගන්න පුළුවන්ද බලන්න. හරි. හදාගත්තද? හරි. 7 වෙනි ගානත් බලමු ළමයි. 7 වෙනි ගානත් බලමුද? හරිද ළමයි?
මං ඒ වෙලාව දුන්නේ හදපු නැති කෙනෙක් ඉන්නවනම් හදා ගන්න. හරි එන්නකෝ යන්න බලන්න එහෙනම් 7 වෙනි ගානට යනවා. 7 වෙනි ගානට යනවා. පුතා කියන දේ තේරුම් අරන් කරා නම් ලේසි. ඒතර පුළුවන් වාට කරන්න කොහොමද? 7 වෙනි ගාන. ඕ කේන්ද්‍රයේ වෘත්තයක් අඳින්න. හරි අඳිනව වෘත්තයක්. එයි AB නම් විස්කම්භයක් ලකුණු කරන්න. AB. මෙයා A මෙයා B. AB නම් විස්කම්භයක් ලකුණු කරන්න. AOB කේන්ද්‍රික ඛණ්ඩය පාට කර පෙන්වන්න. AOB කේන්ද්‍රික ඛණ්ඩය මේදී උඩ එක මම පාට කරනවා. AOB කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණයේ විශාලත්වය මෙන්න ලියන්න. ලැජ්ජ නැද්ද හලෝ? කේන්ද්‍රික කෝණය 180යිනේ. මනින්න දෙයක් තියෙනවද? AOB සමානයි අංශක 180යි. අර්ධ උතයක් නේ. කේන්ද්‍රික ඛණ්ඩයේ අංශක 180යි. ලැජ්ජ කරන්න එපා. ලැජ්ජ කරන්න එපා. ලබන සති ස්ථානයක පිහිටීම කරන හොඳේ. මගේ 8 වසරේ චුට්ටක් වගේ අලුත් යාළුවන් ඒ කියන්නේ වගේ පන්ති වල ඉන්න ඉස්කෝලේ යාළුවන්ව චුට්ටක් දැනුවත් කරන්න. අපි පේපර්ස් ඒවා යනවා දැන් අලුත් පාඩම් ටික යනවා. හිමීට යාලා දැනුවත් කරන්න. කැමති කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. සහ ලින්ක් එක වාට යවන්න පුළුවන් ඔයාගේ යාළුවන්ට. සම්බන්ධ වෙන්න කැමති නම් මට කතා කරන්න කියන්න. හරි එන්න යා. 8 වෙනි ගානට යනවා එහෙනම් ඔහොමම. අවසාන ගානේ එකේ තියෙන. මකනවා. 8 වෙනි ගානට එනවා. 8 රෝමි ලක්කම් 1. අරය සෙන්ටිමීටර් 5ක් වූ වෘත්තයක් අඳින්න පුළුවන් නේ. ඔයා වෘත්තය අඳින්න ඕනේ මෙයාගේ අරය කීයක් කරන්ද කව කටුවට සෙන්ටිමීටර් 5ක්. r සමානයි සෙන්ටිමීටර් 5යි. සෙන්ටිමීටර් 5ක් කරන් තමයි අඳින්න ඕනේ. අරය සෙන්ටිමීටර් 5ක් වූ උතන. එහි කේන්ද්‍රය O ලෙස නම් කරන්න. කේන්ද්‍රය O. වෘත්තයේ මත ලක්ෂයක් ලකුණු කර මම මත ලක්ෂයක් ලකුණු කරමු මෙතන. P ලෙස නම් කරන්න. P කියලා නම් කරා. OP යා කරන්න. OP යා කරන්න. P ලෙස නම් කරන්න. OP යා කරන්න. OP යා කරා. රෝමි ලක්කම් දෙකත් හරි. sorry රෝමි ලක්කම් 3ට එනවා. OP යා කරන්න යා කරා රෝමි ලක්කම් 3ට එනවා. කෝණමානය භාවිතයෙන් කෝණමානය අරගෙන POQ අංශක 60ක් වනසේ අංශක 60ක් කෝණමානය අරන් කෝණමානය තියලා ඔයා මෙහෙමනම් අංශක 60ක් මේ වගේ POQ අංශක 60ක් වනසේ POQ කේන්ද්‍රික ඛණ්ඩය අඳින්න ඕනේ නැන්දා අංශක 60ක් වෙන එකක් ඇන්දා අංශක 60ක් වෙන එකත් ඇන්දා ඒකත් හරි 4 ඊට පස්සේ කියනවා QOR මෙයා අංශක 150ක් 90 මෙතන 150 මේ වගේ මෙයා QOR මෙතන R වනසේ PO කේන්ද්‍රික ඛණ්ඩය අඳින්න හැන්දා ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය නම් කර ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය තමයි මෙයා තමයි නම් කරන්න ඕනේ ඉතිරි කේන්ද්‍රික ඛණ්ඩය POR ඉතිරි නම් කර කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ විශාලත්වය මෙන්න ලියන්න මනින්න දෙයක් නැහැ මෙතන 60ක් ගියත් 300යි 150ක් එනවා අංශක 150ක් එයි වාට මනින්න ඔය 150ක් එයි මොකද මේ ප්‍රශ්න අහනවා මගේ මොකද්ද මේ අහන්නේ කීයටද ඉවර වෙන්නේ සර් ඉවර වෙනවා චුට්ටක් ඉන්න තව විනාඩි 15කින් විතර ඉවර වෙනවා හරිද බලන්න ඔන්න ඔයාගේ අභ්‍යාසයේ තිබ්බ ගෙදර වැඩ ටික අපි කරා කියන්නේ කතා කරා ඔයා කරලා තිබ්බ හරි වෙයිද දාගත්තා ඔයා කරලා තිබ්බ හරි වෙයිද දාගත්තා ඒතර වෘත පාඩම ඉවරයි ගන්න ඔයාගේ ගිය මාසේ පේපරේ අගෝස්තු පේපරේ නාලන්ද විද්‍යාල පිටු අංක 20 8 වසර
සැප්තැම්බර් කොට වසර මේ මාසේ 7 වසර 8 වසර එක මේදී 8 වසර අගෝස්තු ගන්න ටක් ගාලා පුතා අගෝස්තුගේ පිටු අංක 20 කියන්නේ ඔයාගේ ඔව් නාලන්ද විද්‍යාලයේ පිටු අංක 20 5 6 ගණන් දෙක තියෙනවා 5යි 6යි ගණන් දෙක ඉතුරු වුණා ඔව් අගෝස්තු වල නිල් පාට ටියුට් එක අගෝස්තු වල අවසාන පිටුවේ 5යි 6යි ගණන් දෙක ඉතුරු වුණා ඒකත් ඔහොම ඉවර කරලා දාමු එතකොට මට මේ සෙනසුරාදා කරද්දි පුළුවන් මේ මාසේ ටියුට් එක කරන්න මේ මාසේ කරන්න එතකොට මේ මාසෙක මම පටන් ගන්නවා සෙනසුරාදා හෙට නිමි අනිද්දා මේ අගෝස්තු එකේ හොඳේ අගෝස්තු පිටු අංක 20 ටියුට් පස්වෙනි ගාන අනුපාත වලින් තියෙනවා පස්වෙනි ගාන සංයුක්ත අනුපාතයක් ගොඩනගන්න යමු 5A කැපිටල් A BC ගෙදරට පොතේ දැන් ලියන්නේ දැන් ලියා ගන්න ගෙදරට පොතේමයි මේ මම බෝඩ් එකේ ලියන ඒවා ලියා ගන්න ඕනේ ගෙදරට පොතේ හරිනේ ඔව් නිල් පාට ටියුට් එක මේකේ දෙක තියෙනවා මේකේ මුකුත් නැහැ මේකේ තුන තියෙනවා මේකේ මුකුත් නැහැ මේකේ පහ තියෙනවා මේකේ හතර තියෙනවා හරි සංයුක්ත අනුපාතයක් වෙන්න නම් මේ දෙන්නම සමාන එකක් වෙන්න ඕනේ. ඒතර මේ දෙන්න සමාන වෙන්න 12 වෙන්න ඕනේ. එහෙනම් මෙයාව 4ෙන් වැඩි කරලා මෙයාව 3ෙන්. මෙයාව 4ෙන් වැඩි කරොත් මෙයාවත් 4ෙන් මෙයාව 3ෙන් වැඩි කරොත් මෙයාවත් 3ෙන්. තුල්්‍ය අනුපාත හදා ගන්න. දෙවරක් 4 8යි ඉරක් තුන්වරක් 4 12යි. ඉරක් පස්වරක් 3 15යි හතරවරක් 3 12යි. දැන් පුළුවන් ඔයාටයි මතයි සංයුක්ත අනුපාතය කියන්නේ එකතු වෙලා තියෙන අනුපාතය හදා ගන්න. 12යි මෙතන 15යි 8යි 8 අනු 15 අනු 12 8 අනු 15 අනු 12 8 අනු 15 අනු 12 හදා ගන්න පුතා. 8 අනු 15 අනු 12 හදා ගන්න. B එක කියනවා කමල් හා නිමල් මුදලක් බෙදා ගන්නා ලද්දේ කමල් නිමල් කමනුයි නිමලුයි මුදලක් බෙදාගෙන තියෙන්නේ 7/5 එතන ඔක්කොම 12යි ඔක්කොම 12යි කමල් හා නිමල් මුදලක් බෙදා ගන්නා ලද්දේ 7/5 අනුපාතයට නම් කමල්ට රුපියල් 2100ක් කමල්ට හම්බෙලා තියෙනවා 2100ක් නිමල්ට ලැබුණු මුදල සොයන්න පුළුවන් නේ කමල්ට 2100යි නම් ඒ කොටස් 7කට අදාළ ප්‍රමාණය තමයි 2100 නේ අපි හදමු මේක මකනවා කමල්ගේ කොටස් 7ක් සමානයි 2100යි. එහෙනම් එක් කොටසක් සමානයි 2100 බෙදනවා 7ෙන්. ඒ කියන්නේ 300යි. ඒතර නිමල්ට කොච්චරක් තියෙනවද කොටස් 5ක් තියෙනවා. නිමල්ගේ කොටස් ගණන 5යි. එහෙනම් නිමල්ට ලැබෙන මුදල පුළුවන් හොයන්න. මම මේක මකනවා මෙතන අනුපාතේ. නිමල්ට ලැබෙන මුදල එක කොටසක් 300යි නම් නිමල්ට කොටස් 5ක් නම් 3 වරක් 5 15යි 1500ක් ලැබෙනවා. B කොටස. හයිද බලන්න.
කමල්ගේ කොටස් 7ක් සමානයි 2100යි. එක් කොටසක් හොයාගත්ත 2107න් බෙදලා එක කොටසක් 300යි. නිමල්ගේ තියෙන කොටස් 5ක්. එහෙනම් නිමල්ට ලැබෙන මුදල 300 වගේව 5ක්. 1500යි. පානුක ඔව් සීට එන්න හදන්නේ සී සී බලමුද කවුද මේ අත උස්සන් ඉන්නේ කවුද බානුක පුතා කියන්න සර් බානුකගේ ටියුට් එක ගන්න බැරි වුණා පන්ති සල්ලි ගෙවන්න ගියාම මේ කාලේ ඉවර වුණාම එන්න කීවලු ඇඳිලි නීති කාලේ නෑ නේ මේ අම කුරිය කරනවා ගෙදරට දැන් ඒ කට්ටිය ආගේන සර් හා එතකොට මේ අර මේ ඒ පේමන්ට් කරලා ඒ ටික මේ මේව කරාට පස්සේ අම්මා මේ කුරිය කරනවා ආයතනෙන් හොඳද ඉතින් එහෙට ඒතර පේමන්ට් ගෙවන්න එහෙට යන්න ඕනේද එහෙට යන්න ඕනේ බැංක් එකට තමයි මේ දවස්වල දැන් මේ 21 වෙනකම් වහලානේ එතකොට බැංක් එකට තමයි පේමන්ට් කරන්න තියෙන දැන් එහෙම නැති වුණොත් 21 අපි විනු දෙකට ගියා සර් ඔව් විනු දෙකේ ගන්න නැතිව විනු දෙකට ගියාම 21 න් පස්සේ හරි හරි නේ බානුක අම්මා සර් ටියුට් එක නැති එකයි ප්‍රශ්නේ ඒක ඔව් ඔව් මගේ ළමයි මම කතා කරන්නම්කෝ මට බානුකේ අම්මා කෝල් එකක් දෙන්න බානුකේ අම්මා කෝල් එකක් දෙන්නකෝ මේක ඉවරනට පස්සේ හරි කාට හරි ගැටලුවක් තිබුණොත් මගේ නම්බර් එක දන්නවනේ කෝල් එකක් දෙන්න මට කෝල් එකක් දෙන්න එතකොට හරි එන්න අපි යමු හොඳේ මේ අපි යමු සීට යන් මොකාට සීට සීසී කෝ සීසී සී තියෙනවනේ සී හදා ගන්න තියෙනවා බලමු එහෙනම් මේක මකනවා සී සීගේ තියෙනවා මෙහෙම දෙයක් අපිට සී ගාන ඉතින් 6 වෙනි ගාන 6ත් හදන්න වෙන අපිට සෙන්සුරාදනේ 5 විතරක් අපි දැන් හදමු සීව හදමු නැත්තම් මම නංගිල මල්ලිලා තව පන්තියක් දැම්ම එයාලටත් තියෙන කතා කරන්න ගොඩක් දේවල් ටිකක් දැන් උදේ ඉඳන් මේ හිමීට කරන් එන ඔයාගෙත් අමල් රුපියල් 45000ක් යොදවා අන්න අමල් කියලා කෙනෙක් ඉන්නවා අමල් අයියා 45000ක් දාලා අමල් රුපියල් 45000ක් යොදවා ජනවාරි 1 දින එයා ජනවාරි 1 දින ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී මාස 3කට පසු නිකමට කිව්වොත් මෙයා අවුරුද්දම හිටියොත් මාස 12ම වැඩ කරනවා මාස 12ම වැඩ කරනවා මාස 3කට පසු සරත් මාස 3කට පසු 75000ක් යොදවලා සරත් එහෙනම් මාර්තු මාසෙ වෙන්නේ නැතිනේ මාර්තු 1 වෙන්නේ නැතිනේ ජනවාරි පෙබරවාරි මාර්තු ජනවාරි මාසෙ පෙබරවාරි මාසෙ මාර්තු මාසෙ අප්‍රේල් 1 වෙන්නේ නැතිනේ මාස 3කට පස්සේනේ එතකොට මාස 9යි මෙයා ඒ මාස 3ක් අඩු වෙනවනේ මෙයා මාස 9යි ඉන්නේ මාස 3කට පසු 75000 සරත් ව්‍යාපාරයට හවුල් විය වසර අවසානයේ ලැබුණු ලාභය රුපියල් 10 මුළු ලාභය හම්බෙච්ච ලාභය 10000යි ඉන් 10න් එකක් ව්‍යාපාරයේ නඩත්තු සඳහා මේකෙන් 10න් එකක් 10000න් 10න් එකක් ව්‍යාපාරයේ නඩත්තු සඳහා වියදම් කරන ලදී 10න් එකක් කියන්නේ කොච්චරද පුතා රුපියල් 1000ක් නේ බින්දුවට බින්දුව කපලා ගියොත් වෙලාවට අපි භාග බෙදීම දන්නේ ගුණ කිරීමක් දන්නේ බෙදුවොත් රුපියල් 1000ක්
හොඳේ ඔන්න කියනවා ඉන් 10න් එකක් ව්‍යාපාරයේ නඩත්තු සඳහා වියදම් කරන ලදී. නඩත්තු වලට තමයි මේ කියන්නේ මේ නඩත්තු. රුපියල් 1000ක් යනවා. ඉතිරිය දෙදෙනා අතර බෙදා. ඉතිරි ටික තමයි බෙදන්නේ. ඉතිරිය කොච්චරද? ඉතිරිය එතන 9000යි. ඒ ටික බෙදනවා. කතාව මට තේරුණා. මොකද්ද? අමල් කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා 45000ක් යොදනවා ජනවාරි 1 වෙනිදා. තව ටික කාලයක් ගිහලා මාස 3කට පස්සේ එනවා සරත් කෙනෙක් එනවා 75000කුත් අරගෙන. එයත් ව්‍යාපාරයට එනවා. දැන් ව්‍යාපාරයට ඇවිල්ලා දෙන්නම ලාභයක් උපයනවා කීයක්ද 10000ක්. හැබැයි කියනවා මේ අවුරුද්දේ නඩත්තු වියදම් වලට 10න් එකක් වෙන් කරන් රුපියල් 1000ක් අයින් වෙනවා. එතකොට ලාභය 10000ක් නෑ රුපියල් 9000යි තියෙන්නේ. මේ 9000 සරත්ටයි අමල්ටයි බෙදිලා යනවා. මෙයාටයි බෙදිලා යනවා. මෙයාටයි බෙදිලා යනවා. හරිද බලන්න? හරි මොනවද කියන්නේ බලමු මෙයා. පළවෙනි එක නඩත්තුව සඳහා වැය වූ මුදල කීයද? හොයාගත්තා. රෝමි ලක්කම් 1 හදලා ඉවරයි. මෙතන රෝමි ලක්කම් 1 දාන්න. ලියාගත්ත තැන රෝමි ලක්කම් 1. අමර හා සරත්. අමර නෙමෙයි අමල් නේ තිබ්බේ. අමර නෙමෙයිනේ. අමල් කියලා හදාගන්න. අමල් හා සරත් අතර ලාභ බෙදිය යුතු අනුපාතය සොයන්න. අනුපාතය හදාගන්න ඕනේ. ගත වූ කාලයත් එක්කනේ. කොහමද? මෙයා ඉන්නේ 45000ක් යොදවලා තිබ්බා මාස 12ක්. අමල් සරත් 75000ක් තිබ්බා. එයා මාස 9යි. වැඩි කරන්න ඕනේ මාස 9න්. වැඩි කරන්න ඕනේ මාස 9න්. එතකොට 45000 වැඩි කරා නම් 12න් ඔයාටයි 54 ලක්ෂයක්. ලක්ෂ 54 sorry 540000ක්. 540000ක්. ඔයා 75000 වැඩි කරා නම් 9න් ඔයාටයි 675000ක්. අවද බලන්න. අනුපාතය ගන්න ඕනේ මෙයා කපනවා. 1000න් කැපුවොත් මේ ගාණක් එනවා. එතකොට බලන්නකො 9න් නම් බෙදෙනවා. මෙයාව 9න් බෙදෙනවද? 6යි 7යි 13යි 13යි 5යි 18යි 9න් බෙදෙනවා. 9න් බෙදෙනවා. දෙන්නව 9න් බෙදෙනවා. මෙයාට 60යි. 9න් බෙදුවොත් 60යි. 9න් බෙදුවොත් 60යි. 9න් බෙදුවොත් 60යි. 9න් බෙදුවොත් මෙතන 75යි. 15නුත් බෙදෙනවා 15න්. 15න් බෙදෙනවා 15ව 4යි. 15ව 5යි. ඒ කියන්නේ 495යි. උත්තරේ එන්නේ 495යි. අනුපාත එනවා 495යි. පැටින් ලියන්න ඕනේ මේකේ. 495යි. රෝමි ලක්කම් 3 ළමයි අහනවා සරට්ට ලැබුණු ලාභය සොයන සරට්ට කොච්චරක් හම්බුණාද කියලා බලන්න ඕනේ. එහෙනම් මෙතන ඔක්කොම 9යිනේ කොටස්. එහෙනම් අපේ ලාභය තිබ්බේ 9000යිනේ රෝමි ලක්කම් 3. ඔක්කොම 9000ක ලාභයක් තිබ්බ කොටස් 9න් බෙදෙනවා එක කොටසක් හොයන්න. මුළු ලාභය 9000යි එක කොටසක් හොයන්න 9න් බෙදෙනවා. සරට්ට අයිති කොටස් 5ක්. මෙයාව 5න් වැඩි කරනවා. 9 1යි 9 1යි. ඒ අනුව රුපියල් 5000ක් කියලා එනවා. රෝමි ලක්කම් 3 රුපියල් 5000ක් කියලා එනවා. කාටද සරට්ට හම්බෙච්ච කොටසේ ලාභය. සරට්ට හම්බෙන කොටසේ ලාභය. හරි. එතකොට මේකයි අලුත් එක රෝස පාට එක හොඳේ. ඔව්. ඒකේ ඔයා කරලා තියන්න ඕනේ කොයි ටිකද? අලුත් ටියුට් එකේ කරලා තියන්න ඕනේ. දැන් අලුත් ටියුට් එක කොහොමද ලබන සතියේ ඕනේ. ඒකේ තියෙනවා ස්ථානීය පිහිටීම් මේ පාඩම. ටියුට් එකේ ගන්න දේ දාලා තියෙන්නේ. හරිනේ. අනික පරිමාවයේ ටික ඉතුරුනා. අනික ඔයා මේ අගෝස්තු ටියුට් එකේ වෘත ටික තියෙනවා පිටු අංක 9 ඉඳන් 10 දක්වා. අගෝස්තු ඒකේ ගණන් ටික හදලා තියන්න.
මම ඒවා දැන් හදන උදේ අරගෙන හොඳේ. අගෝස්තු ටියුට් වල ඒවා. වයම පළාත් දෙපාර්තමේන්තුව තියෙන පිටු අංක 11 කරලා තියන්න. මේ සතියේ සෙනසුරාදා මට ඕනේ පිටු අංක 11 12 13. සැප්තැම්බර් ටියුට් එකේ ඊළඟ මේ මාස ටියුට් එකේ පිටු අංක 11 12 13 ගණන් ටික හදලා තියන්න මගේ ළමයි හැමෝම. හරි. මගෙන් ඇහුවනේ කීයටද ඉවර කරන්නේ? හරි. මම දැන් නවත්තන්නම්. ඒතර අපිට අගෝස්තු ටියුට් එකේ එක ගාණක් ඉතුරු වුණා. දැනට අගෝස්තු ටියුට් එකේ එක ගාණක් ඉතුරු වුණා දැනට. ඉතුරු ටික අපි කතා කරා. එනවා වගේ අච්චු පොතේ අභ්‍යාස ගණන් ටික කරා. ඔව්. ඒ ටික හරි. ඊට අමතරව වෙලාව තිබ්බ නිසා ඔයාගේ මම ගත්ත මොකද්ද? පේපරේ තිබ්බ එක ගාණක් හදන්න. තව එක ගාණක් ඉතුරුනා ඒකෙන්. ගැටලු තියෙන කවුරු හරි ඉන්නවනම් මෙතන ඉන්න. මොනවා හරි කාඩ් සම්බන්ධයෙන් හරි ටියුට් සම්බන්ධයෙන් හරි ගැටලුවක් තියෙනවා නම් අනේ මගේ ළමයි මට කෝල් එකක් දෙන්න. හරි නේද? පන්ති ඇතුළේ නැතුව මට කෝල් එකක් දෙන්න. ඒතර මම ඒකට විසඳුමක් දෙන්නම්. හරිද? වැඩ ටික කරගෙන යමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. කම්මැලි වෙන්න එපා. දැන් ඉඳන් වැඩ ටික ඉවර කරගන්න. අර පේපරේ තිබ්බ ගණන් ටික දැන් හදලා ඉවර කරගන්න. හරි? හරි. එහෙනම් මගේ අටවසර සියලු දෙනාටම ආයුබෝවන්.